ආයුබෝවන් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වෙන්න කියලා. බොහොම කාර්යබහුල සතියක් නිමා කළා අලුත් සතියක සැලසුම් සකසන විවේකී ඉරිදා දවසේ අද දවසේදීත් ඔබේ සුපුරුදු ප්‍රෝග්‍රෑම් එක සුපුරුදු වැඩසටහන අරගෙන මයි ගාඩන් තුලින් ඔබේ නිවහනට අපි ආවා. අද දවසේ ඔබේ ආදරණීයන් එක්ක විවේකයෙන් ඉන්න ඉරිදා දවසේ අපි ආරාධනා කරනවා ඔබට ඔබේ ගෙවත්තට යන්න. ඔබේ ගෙවත්තට ගිහිල්ලා හොඳින් නිරීක්ෂණය කරන්න. ඔබට දකින්න හැකියාවක් ලැබේවි එළවලු ගස්, පළතුරු ගස්, විසිතුරු පැල මේ ආදී නොඑක් වර්ගයේ ශාක වර්ග ඔබේ ගෙවත්ත හැඩ කරන අපූර්ව. ජලය, හිරු එළිය, පොහොර මේ වගේ බොහොම පොදු සාධක වෙනුවෙන් ඒ ශාක ප්‍රජාවන් තරඟ වැදුනත් අවසානයේදී ඔවුන් හැම දෙනාගේම වටිනාකම් එක ඔවුන් ඔබේ ගෙවත්තට අලංකාරයක් එකතු කරනවා. ඒ වගේ තමයි සමාජයේ අපි ජීවත් වෙද්දී අපිට විවිධාකාර මිනිසුන් හමු වෙනවා. විවිධ විෂම ගතිගුණ වලින් පිරිච්ච මිනිසුන් හමු වෙනවා. හැබැයි ඒ හැමෝටම වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් වලට ගරු කරන්න, ගෙවත්තෙන් පාඩම් ඉගෙන ගන්න. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදියටම ඔබේ ගෙවත්තේ ඔබේ දැනුමටත් වැලක් සපයන මයි ගාඩන් හරහා ඔබේ නිවහනට එන්න. මේ මයි ගාඩන්. මයි ගාඩන් වැඩසටහන සාදර සාඩම්බරයෙන් ඔබ වෙත තිලින කරනු ලබන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයත් එක්ක සියත නාලිකාව එකට එකතු පහදු වෙලා අත්වැල් බැඳගෙන. ඉතින් අපි විශ්වාස කරනවා ඔබ මයි ගාඩන් සමගින් රැඳී සිටී කියලා. මේ වෙද්දී අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යාන විද්‍යාව සහ භූමි අලංකරණ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය විශ්වජිත් කන්දේගම මැතිතුමන්. අපි ගිය සතියේ කතා බහ කරානේ කොහොමද පරිසර හිතකාමී ගෙවත්තක් සැලසුම් කරගන්නේ කියලා අපි ඔබට නිදසුන් ඇතුළෙන් විස්තර කරා. අද දවසේදීත් අපි ඒ වගේම බොහොම ලස්සන ගෙවත්තකට නැවිලා ඉන්නේ. ඉතින් අද දවසේත් අපි ආචාර්යතුමාගෙන් අහලා දැනගන්න කැමති මේ ගෙවත්ත ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔව් කංචන. ඔබට මතක ඇති ගිය සතියේ අපි කතා කරා ගෙවතු වගාව පවත්වාගෙන යනකොට තියෙන ගැටලු පිළිබඳව. ගෙවතු වගාව බොහෝ දෙනා අතර ප්‍රචලිත නොවෙන්න හේතු. ඒ සියලු ප්‍රශ්න විසඳගෙන ඒ අභියෝගයන්ට මුහුණ දීලා ගෙවතු වගාවක් ඉදිරියට පවත්වාගෙන සාර්ථකව පවත්වාගෙන යන ගොවි මහත්තයෙක් ඉදිරියට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ ගෙවත්තේ විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන විශේෂත්වය තමයි මේ ගෙවත්ත සීමා සාධක වෙලා නැහැ. එක වගාවකට මේ කරන්න පුළුවන් සියලුම වගාවල් ඉතාම සාර්ථකව සම්පූර්ණ භූමිය පරිහරණය කරමින් මේ ගොවි මහත්මයා මේ වගාව කරගෙන යනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. ගෙවතු වගාවකට ගියාම අපිට සීමාකාරී සාධකයක් නැහැ. අපිට බොහෝමයක් භෝග වර්ග තෝරගන්න පුළුවන්. බොහෝමයක් ක්‍රම තෝරගන්න පුළුවන්. ඒ වගේම අද කාලේ හැටියට විශේෂයෙන්ම නවීන තාක්ෂණය භාවිතා කරන්නත් පුළුවන්. මේ සියලු දේවල් කරලා හොඳින් පවත්වාගෙන යන අංග ගොඩාක් තියෙන ගෙවත්තක් තමයි මේ තියෙන්නේ. ආචාර්යතුමනි අපි මේ පරිසර හිතකාමී ගෙවතු වගාවක් සැලසුම් කරද්දී විවිධ තාක්ෂණ වේදයන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අද දවසේත් අපි විස්තර කරලා දෙමු මොන විදිහේ තාක්ෂණ වේදයන්ද මේ ගෙවත්ත සැලසුම් කරගන්න අපි පාවිච්චි කරන්න කියලා. ඔව් කංචන. මේ වත්තේ තියෙන විශේෂත්වය තමයි මේ ගෙවත්ත තුල භාවිතා කරන්න පුළුවන් බොහෝමයක් කෘෂිකාර්මික අංග, කෘෂිකාර්මික ක්‍රමවේද, කෘෂිකාර්මික තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. තව සුළු මොහොතකින් ඔබට බලා ගන්න පුළුවන් කොම්පෝස්ට් වගාවක් කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්නේ කොහොමද අපි වගාවකට සූදානම් කරගන්න. ඒක. ඊළඟ ප්‍රශ්න තමයි අපි ගෙවත්තක පළතවාන කොහොමද නඩත්තු කරගන්නේ. එතකොට විවිධ ස්ථානවල තියෙන භූමි ප්‍රමාණය කොහොමද පරිහරණය කරන්න කියලා. ඊට අමතරව අපි විශේෂයෙන්ම මේ ගෙවත්තේ දකින වැදගත් දෙයක් තමයි අපිට බොහොම වතු වල තියෙන ප්‍රශ්නයක් මේ වතුර කළමනාකරණය කර ගැනීම. උදාහරණයක් හැටියට ලංකාවේ අනිත් රටවල වගේම දැන් ගොඩක් ගම් වතුර වලට මුහුණ දෙන්න වෙනවා. ගම් වතුරට අපේ ඉඩම් යට වෙනවා. අන්න ඒ අවස්ථාවකදී ඒ වගේ ඉඩමක් කොහොමද අපි භාවිතා කරන්නේ ගෙවත්තක් හැටියට සංවර්ධනය කරගන්න මොන විදිහේ වැඩකට අපිට කරන්න පුළුවන් කියන එක මෙන්න මේ වත්ත තුළින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉඩකඩ කළමනාකරණය කරගෙන අදාළ අවස්ථාවට උචිත විදියට කොහොමද ඔබේ ගෙවත්ත සැලසුම් කරගන්නේ මේ ගෙවත්ත ඇසුරෙන් ඔබට පහදලා දෙන්න අපි තවදුරටත් සූදානම්.
ඉතින් මේ ගෙවත්තේ අයිතිකාරය අජිත් සුධර්මන් මහත්මයා ඔබට පේනවා ඇති පසුබිමින් මොකද්දෝ වැඩක නියැලෙනවා. අපි එතුමට කතා කරලා අහලා දැනගමු තවදුරටත් මේ ගෙවත්ත ගැන විස්තර. අජිත් සුධර්මන් මහත්මයා අයිබෝයි. අපිට මේ ගෙවත්ත ගැන පුංචි අදහසක් ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම අජිත් සුධර්මන් මහත්මයා අපි කතා කරොත් වර්තමානයේදී බොහොමයක් පිරිසක් මේ ගෙවතු වගාවට යොමු වෙන්නේ නැහැනේ. ගෙවතු වගාව කරදරයි. බොහොම කාර්යබහුල ජීවිතයක් අපි ගෙවන්නේ අපිට කාල සීමාවක් හෝ ගෙවතු වගාවට කියලා අහනවා. ඔබතුමා වෙනත් වෘත්තියක නියැලිලා ඉඳලා ගෙවතු වගාවේ නියැලෙන පුද්ගලයෙක්. එතකොට මේ ගෙවතු වගාවේ නියැලෙන්න ආරම්භ වුණේ කොහොමද? මොන කාල සීමාවෙද මොන කාලවකවානුවේද ගෙවතු වගාවට යොමු වුණේ? ඒ පිළිබඳව අපිට පුංචි හැඳින්වීමක් දෙන්න. දැනට අවුරුදු 5කට විතර කලින් මම ඉතාමත්ම මම රැකියාව කරන අවදීදී ඉතාමත්ම මානසික ආතතියක් එක්ක වගේ තමයි මම ඇත්තටම රැකියාවේ හැමතිස්සෙම නිරත වුණේ. ඉතින් නමුත් ඊට පස්සේ මම ටික මගේ කාලය තියෙන හැටියට මගේ ගෙවත්තේ මම ඇත්තටම මම මේ වගේ පොඩ ගෙවතු වගාව පටන් ගත්තා. මගේ ගෙදරට අවශ්‍ය කරන ප්‍රමාණයට ඇති වෙන්න වගේ මම ඇත්තටම ඒ ටික හදාගත්තා. ටික මිරිස් ටිකක්, බට්ටු, තම්පලා, ඒ වගේ කොළ වර්ග, පලා වර්ග, එතකොට මේ ඒ වගේ දේවල් හැම දෙයක්ම වගේ මම ටික හදාගත්තා. හදාගෙන ඒ අතරේ තමයි මම ඇත්තටම මම ඊට පස්සේ හිතුවේ මට මේකෙන් අයින් වෙලා ඇත්තටම මම මේ මගේ සම්පූර්ණ කාලයම මම මේ වෙනුවෙන් යොදවනවා කියන එකට ඇත්තටම හිතුවේ ඊට පස්සේ තමයි. පස්සේ ඉඳලා දැනට අවුරුදු 3ක විතර වගේ ඉඳලා මම ඇත්තටම මම මේ මගේ ගෙවත්ත මම සදාගෙන මට ආදායම් මාර්ගයකුත් කරගත්තා. ඒ වගේම මගේ අර තිබිච්ච මානසික ආතතිය ඇත්තටම ස්වභාවිකත්වයට එක්ක හැසිරෙද්දී ඒ මානසික ආතතිය මගෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඉතින් මං ගෙවත්තත් එක්ක තමයි ගස්වැල් එක්ක තමයි මම ඇත්තටම හැසිරෙන්නේ. ඒ වගේම මේ මට ඕනේ කරන පැල ටික මම හදා ගන්නවා මට අවශ්‍යතාවය පරිදි. ඊළඟට මට අවශ්‍ය පොහොර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මගේ අවශ්‍යතාවය පිරිමහා ගන්න අවශ්‍ය විදිහට මම හදා ගන්නවා. දැන් මේ මෙතන මිශ්‍රණයක් තියෙන්නේ මම හදලා තියෙන්නේ. මේකේ අවශ්‍ය කරන සියලුම ජාතිය කියන්නේ තනකොළ, වියලි කොළ වර්ග, ඒ වගේම රොක් පොස්පේට් තවත් අපිට ඔව් කියන්නේ. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් කාබනික ගෙවතු වගාව ගැන කතා කරද්දී පරිසර හිතකාමී ගෙවතු වගාව ගැන කතා කරද්දී කතා කරනවානේ කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකයක් ගැන හැම අවස්ථාවකදීම අපි කතා කරනවා. ඔබේ ගෙවත්තට මේ කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකයක් තියෙන එකේ අතිරේක වාසිය මොකක්ද? ඇත්තටම රසායනික පොහොරවලදී අපිට මුදල් වැය වෙනවා. මෙතෙන්දී අපිට ඇත්තටම මුදලක් වැය වෙන්නේ නැහැ. තමුන්ගේ ගෙදර කුස්සියෙන් ඉවත් වෙන ද්‍රව්‍ය ටික. එතකොට කුස්සියෙන් තියෙන ද්‍රව්‍ය ඒ වගේම මගේ වත්ත පිටිය සුද්ධ කරලා ඒ හැම කොලයක් පාසාම මම ඇත්තටම මගේ මේ කොම්පෝස්ට් පොහොර එක හදාගන්න තමයි ඇත්තටම දාන්නේ. එතකොට ඊට අමතරව ඉතින් මේක හදාගත්තෙන් පස්සේ එකක් අපිට රසායනික පොහොර වලින් ලැබෙන ප්‍රතිඵලයට වැඩි හොඳ ප්‍රතිඵලයක් අපිට ලබා ගත්තා. මොකද රසායනික පොහොර වලදී අපිට ඒ රසායනික ද්‍රව්‍ය අඩංගු දෑ පමණයි. නමුත් මේකේ ශුද්ධ මූල්‍ය සියලුම ඒ අවශ්‍ය ಜಾති මූලද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඔබට මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන තැන දිහා දැක්කම හිතන්න පුළුවන් මේ නිකන් කසල ගොඩක් නේ කුණු ගොඩක් නේ. හැබැයි ඔබ හිතනවට වඩා මේ අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් බවට පත් කරන ක්‍රමවේදයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතුමාට අනන්‍ය විදියට තමන්ගේ ගොවිපරෙන් පිටවන අපද්‍රව්‍ය ටික එක්කාසු කරලා තමන්ගේ මුළුතැන්ගේ නිවතලන අපද්‍රව්‍ය ටික එක්කාසු කරලා මෙන්න මේ විදියට තමයි කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ. අපිට අජිත් මහත්මයා මේ පිළිබඳව තව ටිකක් විස්තර කරන්නකෝ. මොන විදියටද ඔබතුමා මෙතන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ? මොන අපද්‍රව්‍යද දාන්නේ? මොන වගේ තාක්ෂණ වේදයක්ද පාවිච්චි කරන්නේ? මුලින්ම පළවෙනි මේක අපිට මුළුතැන්ගෙන් පිටවෙන සියලුම අපද්‍රව්‍යයන්, දිරන සියලුම අපද්‍රව්‍යයන් මෙතෙන්ට එනවා. එතකොට මගේ වත්ත පිටිය සුද්ධ කරලා එන තනකොළ, ඒ වගේම වියලි කොළ, එතකොට ඊට අමතරව එළු පොහොර, ගොම පොහොර, කුකුල් පොහොර, ඒ සියලුම දෑ මෙහි අඩංගු කරලා තිනවා. ඒ වගේම ඊට අමතරව මේකේ හොඳම ශක්තිමත් පොහොරක් විදියට ගන්න එකට අපි රොක් පොස්පේට්
මේකට අඩංගු කරලා දැන් අනලා තියෙන්නේ. දැන් මේකේ තියෙන අඩංගු දෑ සියල්ලම අරගෙන අපි මේක තුනී කරනවා. හොඳට අනලා මේ මිශ්‍රණය හදලා ඊට පස්සේ අපි මේක තුනී කරනවා. තුනී කරලා සාමාන්‍ය ඝනකම අර ඒකේ 300 කියන මේ තත්වයේ තියෙන කළු පොලිතින් එකකින් මෙය හොඳට වතුර ටිකකුත් දාලා හොඳට ආවරණය කරලා තිනවා. සති දෙකක් විතර යනකොට ඇත්තටම ඒ හොඳ ජීර්ණ ක්‍රියාවලියක් වෙලා ඒ කොම්පෝස්ට් එක හැදිලා අපිට ඉතාමත්ම හොඳම ජාතියේ පොහොරක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. අජිත් සුධර්මන් මහත්මයා එහෙනම් ඔබතුමාගේ කටයුත්තේ හැමම නියැලෙන්න. තවත් තැන් තියෙනවා. අපි ඒ තැන්වලට ගිහිල්ලා කතා බහ කරමු මොන විදියටද ඒ තැන්වලදී වැඩ කටයුතු කරන්නේ කියලා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න කෘෂි ව්‍යවසායකයන්ට අත්වැල් සපයන බොහොම හොඳ ආයතනයක්නේ, හොඳ දෙපාර්තමේන්තුවක්. අද දවසේ අපි මේ ගොවිපලට ආපු වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර විමල්කා සුදර්ශනී මහත්මිය. අපි විමල්කා සුදර්ශනී මහත්මියගෙන් අහලා දැනගන්න කැමති මොන විදිහේ දායකත්වයක්ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය වශයෙන් වසමේ කෘෂි ව්‍යවසායකයන්ගේ විභවය වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ග මොන වගේද? අපේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ සෑම ගමකම මේ ගම් මට්ටමින් වගාවට උනන්දුවක් දක්වන ගොවීන් අපි තෝරගෙන ඒ වගේ අයට ගෙවතු පුහුණුවක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම අපේ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනවා. මේ ඒ වගේම ණය ක්‍රමයක් ගොවිජන බැංකු ක්‍රමයෙන් ණය ක්‍රමයක් මගිනුත් ගොවීන් දිරිමත් කිරීමට මේ ණය සහන ලබා දෙනවා. විමල්කා සුදර්ශනී මහත්මිය අපිට දැනගන්න පුළුවන්ද ප්‍රාදේශීය වශයෙන් කෘෂි ව්‍යවසායකත්වය නංවද්දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දෙන්න මොන වගේ කටයුත්තක්ද කරන්නේ? ඒ කියන්නේ ඔවුන් වෙනුවෙන් විශේෂ පුහුණු සැසි පැවැත්වෙනවද? මොන විදිහේ කාර්යභාරයක්ද එතනදී සිද්ධ වෙන්නේ? පුහුණු සැසි ගොවිජන සේවා මට්ටමින් පුහුණු සැසි පැවැත්වීම සිදු කරනවා. කියන්නේ එක කාබනික පෝර සාදා ගන්න ඒ වගේ දේවල් වලට එහෙම නැත්නම් අපි ඒ නිලධාරීන්ව ඒගොල්ලන්ට තියෙන ගැටලු වලට මේ අවශ්‍ය නිලධාරීන්ව ඒ සඳහා අපි යොමු කිරීමක් සිදු කරනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හරහා. විමල්කා සුදර්ශනී මහත්මිය අපිට කියන්න පුළුවන්ද කෘෂි ව්‍යවසායකයෙක්ට ගොවියෙක්ට තමන්ගේ වගාබීම සම්බන්ධව කිසියම් ආකාරයක ගැටලුවක් පලිබෝධ ප්‍රශ්නයක් තියෙනවා නම් වෙනයම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියල්ලටම විසඳුම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්න පුළුවන්ද? අපි ගම් මට්ටමින් ඉන්න කුපනිසවරුන්නේ අපි ඔවුන්ට සහාය ලබා දෙනවා වගාවේ තියෙන ලෙඩ රෝගයක් ඒ වගේ දේවල්ට ඒ අංශවලට අපි යොමු කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අන්න ඒ විදියට තමයි ප්‍රාදේශීය මට්ටමින් වසමක් මට්ටමින් තමන්ගේ ව්‍යවසායකත්වය නංවන්න ගොවීන්ට අතහිත දෙන්න. ඒ විතරක් නෙවෙයි කාබනික පරිසර හිතකාමී ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නේ. මේ ගෙවත්තෙන් ඉවතලන අපද්‍රව්‍ය භාවිතා කරලා ඒ දේවල් මනා ලෙස යොදා ගනිමින් සාධනීය මට්ටමින් කෘමි විකර්ෂක සහ කාබනික පලිබෝධ නාශකත් මේ ගෙවත් ඇතුළෙම නිර්මාණය කෙරෙනවා. ඉතින් රසායනික පලිබෝධ නාශකයක් භාවිතා කරනවා වෙනුවට පරිසරයට හිත ඇති වස විසින් තොර ආහාර වේලක් ලබා ගන්න කාබනික පලිබෝධ නාශකයක් කෘමි විකර්ෂකයක් භාවිතා කරන එක ඉතාමත් වැදගත්නේ. ඉතින් අජිත් මහත්මයා කියන්නේ ප්‍රායෝගිකව ඒ භාවිතාව තමන්ගේ ගොවිපලට ආදර්ශනය කරගත්ත ගොවි මහත්තෙක්. මේ කෘමි පලිබෝධ විකර්ෂක සහ දියර පොහොර නිෂ්පාදනය ගැන අපිට පුංචි හැඳින්වීමක් කරන්නකෝ. මොන විදියටද ඔබ ඔබතුමාගේ ගෙවත්තට ගොවිපලට ඒ භාවිතාවන් ආදර්ශනය කරගන්නේ? ඇත්තටම අපි සත්තු මරණවා කියන එක ඇත්තටම පොඩ්ඩක් අපි බෞද්ධයන් වශයෙන් තාමත්ම හොඳ නැති තත්ත්වයක්. එතෙන්දී මම හිතාගත්තා මේ සතුන් මේ මගේ භෝගවලට එන එක නවත්ත ගත්තොත් ඇත්තටම මට මෙතෙන්දී එකක් මට මූල්‍යමය වශයෙන්
අර රසායනික ද්‍රව්‍ය වලට යන රසායනික පෝරවලට ඒ වගේම කෘමිනාශක වලට යන දේවල් හැම එකක්ම නවත්ත ගන්න පුළුවන්. මට මගේ ගෙවත්තෙන්ම ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඒතෙන්දි මම ඒ බලලා තමයි ඇත්තටම මට ඒ වගේ සිතුවිල්ලක් ආවේ. එතෙන්දි මම ඇත්තටම කොන්කිරිඤ්ඤා කියලා අහලා ඇති. ඒ කියන්නේ බාලොලියා කියලා ඒකට කියන්නේ. එතකොට කොහොඹ කොළ. එතකොට ඒ වගේම වැටමාර කියලා කියනවා. ඒ වැටමාර කොළ. ඒ දේවල්. එතකොට ඊට අමතරව ඔය ඈතින් පේනවා ඔයාලට මේ වෙල්ලාත ඇට කොටලා ඒවා තම්බලා අරගෙන ඒවත් කෘමි විකර්ෂකයක් විදිහට ඉතාමත් හොඳ ඵලදායක කෘමි විකර්ෂකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව මම ඒ කෘමි විකර්ෂකත් එක්කම මම හදාගෙන තියෙනවා දියර පොහොර. එතකොට මට පිටස්තරින් හම්බ වෙන සියලුම නරක් වෙච්ච තත්වයේ පාවිච්චියට ගන්න බැරි තත්වයේ පළතුරු ඒවා අරගෙන ඒවා අනිත් ඔය මම මුලදි කිව්ව කොන්කිරිඤ්ඤා කොළ, එතකොට කොහොඹ කොළ, වැටමාර කොළ දාලා ඒවා කොටලා ඒවත් එක්ක මිශ්‍ර කරලා ඒවා පල් වෙන්න තියලා සාමාන්‍යයෙන් දවස් 5කට වගේ සැරයක් මේ ගස්වලට ස්ප්‍රේ කරොත් ඇත්තටම අර මගේ යන පොහොර එකත් එක්ක මේක කොලේට වැදුනයින් පස්සේ පත්‍ර වලට වැදුනයින් පස්සේ ඇත්තටම ඉතාමත්ම හොඳින් ගස් වැඩෙනවා. ඵලදාව ලැබෙනවා. අජිත් මහත්මයා අපිට කියන්නකෝ මීට අමතරව අපිට මොන වගේ භෝග වර්ගද පාවිච්චි කරන්න පුළුවන් කෘමි විකර්ෂකයක් විදියට සහ අපි පලිබෝධ නාශකයක් කැරුණකොට මොන විදිය ක්‍රමවේදද ඔබ ගොවි මහත්මයෙක් විදියට අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට යෝජනා කරන්නේ තමන්ගේ ගෙවත්ත වසවිසින් තොර රසායන ද්‍රව්‍ය වලින් තොර ගෙවත්තක් විදියට පවත්වාගෙන යන්න. අපි ඇත්තටම අපි බැලුවොත් අපිට මේ තියෙනා වූ මේ පරිසරයේ තියෙනා වූ මේ ගෙවත්තක තියෙනා වූ සෑම කොළයක්ම වගේ අපිට කෘමි විකර්ෂකයක් විදිහට ගන්න පුළුවන්. බලන්න දැන් සාමාන්‍යයෙන් ගහක් දිහා බැලුවම සාමාන්‍යයෙන් අපි පරිභෝජනයට නොගන්නා ගහක් දිහා බැලුවම ඒ ගහේ කොළය සත්තු කොළේ ඒ පත්‍ර ගහේ පත්‍ර සත්තු විසින් හානි කළා නොතිබුණොත් ඒ හැම කොළ වර්ගයක්ම ඇත්තටම අපිට ගන්න පුළුවන්. හිතන්න අපිට දැන් අපි කවුරුවත් හිතන්නේ නැතුව ඇති ඔය කොන්කිරිඤ්ඤා වගේ දෙයක් එහෙම ගන්න පුළුවන් කියලා බලන්න. කොන්කිරිඤ්ඤා කොලේ ගත්තා කියන්නේ ඒකත් ඇත්තටම කෘමි විකර්ෂකයක්. ඒ වගේම කුහුඹ කොළ, ඒ වගේම තව දෙහි කොළ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඊළඟට වැටමාර කොළ. ඒ හැම එකක්ම කෘමි විකර්ෂකයක්. ඒ කියන්නේ අපි එතෙන්දි කෘමියාව අපේ භෝගයට ගෙන්නා නොගෙන එයාට ඒකේ තියෙන සුවඳෙන් තමයි එයා හොයාගෙන ඇවිල්ලා මේ භෝගයට හානි කරන්නේ. එතකොට ඒ භෝගේ ඒ සුවඳ නොතිබුණොත් එයා එතනින් විකර්ෂණය වෙනවා. සතා මැරෙන්නෙත් නැහැ. පරිසරයට හානියකුත් නැහැ. එතෙන්දී අපේ භෝග ටික රැකෙනවා. අජිත් මහත්මයා ඒ වගේමයි අපි දැනගන්න කැමතියි. දැන් ඔබ කතා කරන විදියට කිසිම රසායන ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැතිව ඔබේ ගොවිපලෙන්ම ගෙවත්තෙන්ම හමු වන ස්වභාවික ද්‍රව්‍ය පාවිච්චි කරලානේ ඔය කියන ස්වභාවික කෘමි විකර්ෂකය පලිබෝධනාශකය ඔබතුමා නිෂ්පාදනය කරගන්නේ. ඒ නිෂ්පාදනය කරන ක්‍රමවේදය, තාක්ෂණ වේදය ගැන අපි පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂක ජනතාවට පුංචි අදහසක් ලබා දෙමු. එතකොට මම ඇත්තටම කෘමි විකර්ෂකය සහ දියර පොහොරය දෙකම එකට තමයි මම නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතෙන්දී මම කෘමි විකර්ෂක වශයෙන් පාවිච්චි කරලා තියෙන කොහොඹ කොළ, කොන්කිරිඤ්ඤා කොළ, එතකොට කුරුඳු කොළ, ඊළඟට තවදුරටත් ගත්තොත් වැටමාර කොළ, ඒ සියල්ලම හොඳට මගේ ගල්වන් ගෙඩියක් පාවිච්චි කරනවා මම. ඒ ගල්වන් ගෙඩිය දාලා හොඳට කොටලා ඊට පස්සේ මට හම්බ වෙච්ච පළතුරු පරිභෝජනයට ගත නොහැකි පළතුරු වර්ග. ඒ පළතුරු වර්ග ඔක්කොම ඒවත් කොටලා ඔක්කොම කරලා අපි වතුර අපේ තියෙන පරිමාණයකට වතුර ටික දාගෙන ඒවත් එක්ක මිශ්‍ර කරලා සති දෙකක් විතර හොඳට වහලා තියෙනවා. ඒ වහලා තිබ්බයින් පස්සේ හැදෙන්නා වූ ඒ දියරය අපි හොඳට පෙරලා අරගෙන නමුත් ඒ හදාගත්ත දියරයම අපි එකපාරටම ගහට යොදන එක හොඳ නැහැ. එතෙන්දි සාමාන්‍යයෙන් වතුර
වතුර අර හදාගත්තා වූ කෘමි විකර්ෂකයේ සහ දියර පොහොරය තනුක කිරීමක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වතුර ඒකක දෙකකට අපි හදාගත්ත දියර පොහොරය සහ කෘමි විකර්ෂක එකක් විදිහට වගේ එකට දෙකක් විතර වගේ තනුක කරගෙන හොඳට පෙරාගෙන ඊට පස්සේ ගස්වල පත්‍ර මතට හොඳට විදින්න ඕනේ. තනුක කරගත් අනුපාතය තමයි ඔබ සදාගත්ත දියර පොහොර නැත්නම් පලිබෝධ විකර්ෂකයේ දෙකට නෑ වතුර දෙකකට පලිබෝධ එක කොටසක්. ඒ විදිහට තමයි ඔන්න ඒ ගොවිපළ තුළ නිෂ්පාදනය වන අපද්‍රව්‍ය ඇසුරෙන් එතුමාගේම දෑතින් නිෂ්පාදනය කරගන්න කෘමි පලිබෝධ විකර්ෂකයක් එතුමාගේම වගාවට එතුමන් යොදාගන්න. ඉතින් ඔබට පේනවා ඇති මේ වගාව බොහොම සාර්ථක සරු ඵලදාවක් සහිත බොහොම ලස්සන ගෙවත්තක්. ඉතින් මේ ගෙවත්ත තුළ ආදර්ශනය වෙන ඒ පරිසර හිතකාමී ඒ න්‍යායන් හරිම සරලයි. හරිම අපිට දිනදා ජීවිතයේදී පාවිච්චි කරන්න පුළුවන් බොහොම සරල ක්‍රමවේදයන් තමයි එතුමා තමන්ගේ ගෙවත්තට ආදර්ශනය කරගෙන තියෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටමත් පුළුවන් ඔන්න ඔබත් ඔබේ ගෙවත්ත ගැන අවධානය යොමු කරනවා නම් අපි කාටත් පොදුවේ තියෙන ප්‍රශ්නයක්නේ. අපි සාමාන්‍යයෙන් ගෙදර ගෙමිදුලක පැලයක් හැදුවත් පලිබෝධනාශකයක් යොදන්නේ නැතුව අපිට පැලේ ආරක්ෂා කරගන්න බෑ. ඉතින් ඒ සඳහා හොඳ විසඳුමක් තමයි මෙතුමා අද අපට යෝජනා කරන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා ඒ යෝජනාව ඔබේ ගෙවත්තටත් ක්‍රියාත්මක කරන්න කියලා. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශක ප්‍රියංජලා විජේරත්න මහත්මිය. එතුමිය තමයි මේ ප්‍රදේශ භාර කෘෂි උපදේශකවරිය විදියට වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි ප්‍රියංජලා මිස්ගෙන් අහලා දැනගන්න කැමතියි. ගෙවතු වගාව නංවන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය මේ ප්‍රදේශය තුළ මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් අපි බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික්කයේ පමුණුකම කෘෂිකර්ම උපදේශක බල ප්‍රදේශය තුළ මේ වෙනකොට ගෙවතු වගාව 500ක් පමණ ඒකක පිහිටවගෙන තියෙනවා. එතෙන්දී අවශ්‍ය තාක්ෂණික දැනුම සියල්ල අපි ලබා දෙනවා. කෘෂිකර්ම උපදේශකවරුන් දෙපළක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒ දෙදෙනා විසින්ම පුහුණු වැඩසටහන් කරමින් අවශ්‍ය තාක්ෂණික ලබා දෙනවා. එතෙන්දී කාබනික පොහොර නිෂ්පාදනය, ස්වභාවික පලිබෝධනාශක නිෂ්පාදනය, මීමැසි පාලනය, ඒ වගේම දේශීය බීජ සංරක්ෂණය සහ ඒක ප්‍රචලිත කිරීම, ඒ වගේ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙනවා. විශේෂයෙන්ම මේ ගෙවත්ත ගැන කතා කරොත් මේක පරිසර හිතකාමීව කරගෙන යන ගෙවත්තක්. ඉතින් මෙතෙන්දී ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ භාවිතා කරන කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ. එතෙන්දී ඉතින් අපි මේ අජිත් මහත්තයා දැනුවත් කරලා තියෙනවා ඒ අවශ්‍ය ප්‍රොබිති කොම්පෝස් එක නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම කිසිම පලිබෝධනාශකයක් රසායන ද්‍රව්‍යයක් මෙම ගෙවත්තේදී භාවිතා වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සියල්ලම එතුමාට අපි ලබා දීලා තියෙනවා. ඉතින් සාර්ථකව මෙම ගෙවත්ත කරගෙන යනවා. ගැටලු මතුවෙලා නැහැ මොකක්වත්. එන ගැටලු වලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් දෙනකොට ඒ ගොවි මහත්තයා ඇත්තට මේක පිළි අරගනිමින් කරගෙන යාම තුළ මෙතන ලොකු සාර්ථකත්වයක් දකිනවා. ඉදිරියේදී මේක ලොකු කාබනික වගාවක් දක්වා කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ගෙවතු වගාව ගැන කතා කරද්දී අලභෝග වගාවත් ගෙවතු වගාවට ආදේශ කරගන්න අපේ ප්‍රේක්ෂකයෝ කැමති ඇති. ඒ වගේම ගෙවතු වගාවක් විදියට අලභෝග වගාව කරන ගොවීන් ඉන්නවානේ. අද දවසේ අපේ මහත්මයාගේ ගෙදර ඉඩකඩ කළමනාකරණය කරගෙන මනා ලෙස අල භෝග වගාවක් සිදු කරලා තියෙන ආකාරයක් අපිට දැනගන්නට ලැබුණා. මේ වගාව ගැන අපිට පුංචි අදහසක් තියන්නකෝ. ඇත්තටම මේ අපි දැන් ගෙවත්තක හැම જાතියක්ම තිබිය යුතුයි. භෝග රාශියක් තිබිය යුතුයි. එතෙන්දී මම ඇත්තටම මංගාව ලංකාවේ බතල වර්ග 5ක් තියෙනවා. ඒ බතල වර්ග 5ම මගේ ළඟ තියෙනවා. ඒ බතල වර්ග විශේෂත්වය බතල හැම එකක්ම ඉඳලා තින්නේ මම මළුවල. එතෙන්දී අපිට ඒ කියන්නේ ගෙදරක ඉඩ අඩුපාඩුකම් තියෙනවා නම් අනිවාර්යෙන්ම එවැනි මල්ලක අපි ඒ කියන්නේ කිලෝ 10ක හාල් ගෙනාපු මල්ලක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර නාගරික වගාවන්ට යොදන මල්ලක වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක බතල වැල් 3ක් 4ක් විතර වගේ ඉඳ ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් යද්දී ඇත්තටම අල ඇවිල්ලා අපිට පාවිච්චියට ගන්න පුළුවන් විදිහට අල භෝගේ සකස් වෙනවා. එතෙන්දී මම ඒක මම කරලා තියෙන්නේ මගේ භූමියේ ඉඩ ඉතුරු කරගන්න මම ඒක වැට දිගේ යවලා
පෝච්චි මේ අල ඉඳලා තියෙන බතල ඉඳලා තියෙන මේ මල්ල වැට අයිනකින් තියලා වැට දිගේ උඩට යන්න සැලැස්සුවා. එතෙන්දී අනිවාර්යයෙන්ම එතෙන්දී අර මේ සත්තුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව සත්තුන්ගේ හානි ආවමයි. ඒක නිසා අල බතල ටික බොහොම ශාස්ත්‍රීයව වැවිලා ඒ භාජනය ඇතුලේ ඉතාමත්ම හොඳින් වැඩෙනවා. අජිත් මහත්මයාගේ පරිසර හිතකාමී ගෙවත්තේ නිෂ්පාදනය කරන හැම භෝගයක්ම එතුමා පැල අවදියේදී තමන්ගේ නිවසේදීම තවන් කරගන්නවා. තමන්ගේ නිවසේදීම නිෂ්පාදනය කරගන්නවා. ඒ නිෂ්පාදනය කරන්න විවිධ ක්‍රමවේද තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ කෘෂි උපදේශක මහත්මියගෙන් දැනගන්න කැමති මොන විදියටද එතුමා තමන්ගේ පැල තමන්ගේම නිවසේදී නිෂ්පාදනය කරගන්නේ කියලා. ඔව් ඇත්තටම අජිත් මහත්තයා මං හිතන්නේ තිරසාර ගෙවත්තක් විදිහට මේ ගෙවත්ත දිගටම නඩත්තු කරගෙන යනවා. එතෙන්දී යාට වැදගත්ම දේ තමයි එක එක අවධියේදී පැල කාණ්ඩ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අවශ්‍ය පැල කාණ්ඩ අපිට මිලදී ගැනීමක් කරන්න ගියොත් අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා අර වගේ සරලව හදාගත්ත පැල කුටියක් තුල යාට ඕන පැල නිෂ්පාදනය කරගෙන යනවා. එතෙන්දී අපිට ආකාර දෙකකට පුළුවන් මේ පැල ටික බීජ යොදලා ඉවර වෙලා කරගෙන යන්න. මේ වගේ තැටියක් භාවිතා කරලා ඒ වගේම මේ වගේ ටිෂු එකක් එරලා ඉවර වෙලා වතුර ස්ප්‍රේ කරනවා අපි හොඳට. ප්‍රියංශලා මහත්මිය අපිට මේ වගේ තැටි සාමාන්‍ය වෙළඳ පොලේදී ලබා ගන්න පුළුවන්ද? මොන වගේ නමකින්ද අපි වෙළඳ පොලේ මේවා ඉල්ලන්න ඕනේ? බීජ පරෝහරය කරගන්න පැල මේ ට්‍රේස් කියලා ඉල්ලුවාම ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ තමයි ගොඩක් වෙලාවට මේ මහත්තයා භාවිතා කරන්නේ. මේ වගේ බීජ අරගෙන අපිට පුළුවන් මේ එක සිදුරකට දාගන්න ඕනේ අපි. එක බීජයක් තමයි දාන්නේ. දාලා ඉවර වෙලා මේක හොඳට අපිට ඉටි කවර එක දාලා පියාගත්තාම දවස් 5ක් 6ක් යනකොට බීජ ටික ප්‍රෝහණය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි කරන් තියෙන්නේ ඉටි කවරේ අයින් කරලා ඉවර වෙලා මේ වගේ කුඩා බඳුනක් අරගෙන ඉවර වෙලා ඒ කුඩා බඳුනට මාධ්‍ය විදිහට කාබනික පොහොර, ඒ කියන්නේ කාබනික පොහොර විදිහට කොම්පෝස්ට් පොහොර භාවිතා කරනවා. ඒ වගේම කරදහයිය යොදා ගන්නවා. මතු පිටපස් ආකාර තුනම කොටස් එකතු කරගෙන ඉවර වෙලා බඳුන පුරවල ඉවර වෙලා පැලවෙච්ච කුඩා පැලේ අරගෙන අපිට පුළුවන් මේ වගේ බඳුනක මේ විදිහට මේ ආකාරයට රෝපණය කරගන්න. එතකොට මේ ආකාරයට රෝපණ පැලයක් අපිට පුළුවන් මේ වගේ බඳුනකට මාරු කරගන්න. මේ වගේ බඳුනකට මාරු කරගන්නවා සති 2ක් විතර යනකොට මේ තියෙනවා මෙතන සති 4ක් වෙච්ච පැලයක්. ඉතින් මං හිතන්නේ මේ වගේ පැලයක් ගෙවත්තේ හිටව ගන්න පුළුවන් නම් මූල මණ්ඩලයට හානියක් නොවිච්ච හොඳ පැලයක් ගෙවත්තට එකතු කරන්න පුළුවන්. මං හිතන්නේ එතකොට මෙයා හොඳ ශක්තිමත් පැලයක්. ශක්තිමත් සති 4ක් විතර වෙච්ච පැලයක් අපි හිටව ගන්නවා. ඇත්තටම මෙයා හිටව ගත්තොත් අපිට රෝග පලිබෝධ හානි වලින් තොරව වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. අපි හිතුවොත් සාමාන්‍යයෙන් ලෙඩ වගේ හැදෙන දරුවෙක් අපේ ගෙදරකට හම්බුනොත් ඒ දරුවා නඩත්තු කරගන්න අපිට ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. ඒ වගේ තමයි නිරෝගී පැලයක් අපි අපේ ගෙවත්තට තිලින කරගත්තොත් මං හිතන්නේ රෝග පලිබෝධ පාලනය සාර්ථකව කරගෙන හොඳ තිරසාර ගෙවත්තක් සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ අජිත් මහත්තයාගේ ගෙවත්තේ සාර්ථකභාවයට හේතුවක් තමයි මේ වගේ ස්ටේජ් කීපයක තවාණක් එයා නඩත්තු කරගෙන යනවා. එතකොට හැමදාම අසන අවසන් වෙන පැලේ ගලවල ඉවර වෙලා මේ වගේ පැලයක් මලුත් එක්ක පැලයක් ශ්‍රේෂ්ඨයට එකතු කරනවා. ඒ කියන්නේ යාට හැමදාමත් පුළුවන් අසන නෙලා ගන්න. ප්‍රියංශලා මහත්මිය මේ අපිට දැනගන්න පුළුවන්ද දැන් මෙවැනි තවන් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් අපිට ඕනම නාගරික ගෙවත්තකට භාවිතා කරන්න පුළුවන්ද? සමහර වෙලාවට අපිට ඉඩකඩ ප්‍රශ්නයක් එක්ක අපේ නිවසේ පර්චස් කිහිපයක වගා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි බොහොම ඉඩකඩ සීමිත ඉඩක වගා කරනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකට පවා මෙවැනි තවන් නිෂ්පාදනයක් අපිට මූලික අවධියේදී යොදා ගන්න පුළුවන්. මේ පිළිබඳ පුංචි අදහසක් දෙන්නකෝ අපිට. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ වගේ තවාණක් භාවිතා කළොත් ඒ පැල ටික නිෂ්පාදනය කරගන්න පොඩි ඉඩකඩක් තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඉඩකඩේ ගැටලුවක් කරගන්නේ නැහැ. පුංචි අර වගේ ස්ථානයක්. අපි ඉටි කවරකින් ආවරණය කරගන්න වෙනවා වර්ෂාවෙන් තද හිරු එළියෙන් ආරක්ෂා කරගන්න. ඒ දේ කරගත්තට පස්සේ Tamanට ඕන පැල Tamanගේ ස්ථානයේම නිෂ්පාදනය කරගැනීම බොහොමත් පහසුයි.
ඒ වගේම මේ නිරෝගී බීජ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම බීජ අපි භාවිතා කිරීම හොඳ සහතිකයක් නේද? හොඳ සහතිකයක් තමයි. ඒ වගේම තමයි අපි බොහෝ වෙලාවට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වලින් දෙන්නේ දේශීය බීජ. ඉතින් ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයන් විදිහට දේශීය බීජ රැක ගැනීම ලොකු මේ අපේ වගකීමක් වෙනවා. ඒ වගකීමත් එක්ක දේශීය බීජ ප්‍රචලිත කිරීම බස්නාහිරපත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ වගේ දේවල් වලට මේ අජිත් මහත්තයා වගේ ගොඩක් අපේ ගෙවතු කණ්ඩායම් නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම හිතුවොත් අපි කාබනික වගාවක් විදිහට යන්නේ. ඉතින් දෙමුහුම් බීජ භාවිතා කළොත් අනිවාර්යයෙන්ම රසායනික පොහොර, රසායනික පලිබෝධනාශක, දිනනාශක යොදන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙවැනි ගෙවත්තක එවැනි දෙයක් සිදු නොවන නිසා කාබනිකව කරගෙන යන නිසා මම හිතන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිෂ්පාදිත බීජ ඒ වගේම අපේ කොට්ටාසයෙන් අපිට එකතු කරගන්න පුළුවන් වන්ද වෙලා යන අපේ ජාන සම්පත් එළවලු බීජ. ඒතකොට ඒ වගේ දේවල් රැක ගන්නත් ඇත්තටම මම හිතන්නේ මේ අජිත් මහත්තයා කරන කාර්ය මහඟු සේවයක් කියලා මේ සමාජයට. ඒ වගේම අජිත් මහත්තයාත් එක්ක අපි කලින් කතා කරද්දී එතුමා ප්‍රකාශ කරා එක කන්නයක අස්වැනු නෙලද්දී තව කන්නයකට අවැසි පැලෑටි ටික අවශ්‍ය පැල ටික තමන්ගේම ගෙවත්තේ නිෂ්පාදනය වෙනවා කියලා. ඒක බොහොම අපූර්ව කාරණාවක් නේ. ඒ වගේම වඳ වී යන අපේ ජාන සම්පත රැකගනිමින් තමන්ගේම ගෙවත්ත තුළ තමන්ගේම බොහොම සීමිත ඉඩකඩ ප්‍රමාණයක තමන්ගේම ශේෂ්ත්‍රය නිෂ්පාදනය කරන්න පුළුවන්, රෝපණය කරන්න පුළුවන් පැල නිෂ්පාදනය කර ගැනීම බොහොම අපූර්ව කාරණාවක්. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ශේෂ්ත්‍රයේ වගා කරන පැල ටික ඔබේම තවානක බොහොම අපූර්වට මේ ඔබට පෙන්වපු ක්‍රමවේදය ඇසුරෙන් නිෂ්පාදනය කරගන්න. ඉතින් ඒ ආරාධනාව අපි ඔබට කරනවා. ප්‍රියංජලා මහත්මිය ඔබතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ක්‍රමවේදය පිළිබඳ අපිට පුංචි අදහසක් ලබා දුන්නට. තව කතා කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. අපි ඒ තැන්වලට ගිහිල්ලා ඒ දේවල් කතා කරන්න සූදානම් වෙනවා. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. අජිත් මහත්තයාගේ ගෙවත්ත ගැන කතා කරොත් මේ ගෙවත්තේ විශේෂමංගේ මට නම් දැනෙන විදිහට විශේෂමංගේ තමයි මීමැසි පාලන ඒකකයක් මේ ගෙවත්තේ බොහොම අපූර්වට පිහිටුවලා තියෙනවා, ස්ථාපිත කරලා තියෙනවා. අපි අජිත් මහත්තයාගෙන් දැනගන්න කැමති මේ පිළිබඳව අදහසක්. මොන විදියටද මේ සංකල්පය අජිත් මහත්මයාගේ ඔළුවට ආවේ සහ මොනවාද අපි මීමැසි පාලන ඒකකයක් අපේ ගෙවත්තකට ආදේශ කරගන්නවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඇත්තටම මීමැසි පාලනය කියන එකේදී ඇත්තටම මී පැණි කියන එක තාමත්ම ඖෂධීය ගුණයෙන් තාමත්ම වැඩි ජාතියක් තමයි මී පැණි කියන්නේ. එතෙන්දී අපිට යම් ලෙඩ රෝගවලට හොඳ මී පැණි අපිට භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඊටාත්ම උචිතයි. ඒ ඊළඟට මගේ මේ ගෙවත්තේ තියෙන පරාග පෝෂණය මල් වලින් පරාග පෝෂණය මල් ටිකේ පරාග පෝෂණය කරගන්න මට ඊටාත්ම හොඳින්ම ඉවහල් වෙන සත්වයක් තමයි මීමැස්සා කියන්නේ. එතෙන්දී මම ඒ හේතුව මත තමයි මම ඇත්තටම මීමැසි පාලනයට මගේ අතිරේක ආදායමක් වගේම මට මගේ මල්ටිකේ පරාග පෝෂණය මගේ භෝගවල පිපෙන්නා වූ මල්ටිකේ පරාග පෝෂණය කරගන්න මට මේගොල්ලන් අතිමහත් සේවයක් කරනවා. ඒක තමයි ඒ නිසා තමයි මම ඇත්තටම මීමැසි පාලනයටත් මම මේ ගියේ. මේ තියෙන පරිසරයේ මීමැසි ජනපද බොහොමත්ම හිඟයි දැනට. හේතුව මහ ජනතාව විසින් ගොවිතැන් කරද්දී වසවිස පාවිච්චි කරපු හේතුව මත මීමැස්සන්ගේ බෝවීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මීමැසි ජනපද සොයා ගැනීම අතිමහත් අපහසුයි. එතෙන්දී අපි කොහොම වුණත් අපේ ගෙවත්තක සාමාන්‍යයෙන් කලගෙඩියක් මුණින් අතට පොඩ්ඩක් ඇලවෙන්න වගේ තියලා බැඳලා තියෙනවා. සමහර විට අපිට ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. පිට වෙන ජනපද ඒකට ඇවිල්ලා ඒක පදිංචි වෙනවා. ඉන්පස්සේ අපි මීමැසි පෙට්ටියක් මීමැස්සන් හදන පෙට්ටියක් අපි අරගෙන අපිට ඒකට මට බොහොමත්ම මේ උදව් කරේ අපේ කෘෂිකර්ම උපදේශිකාව වන ප්‍රියංජලා විජේරත්න මහත්මිය තමයි මේ අපිට බොහොමත්ම මේ පිළිබඳව මාව දැනුවත් කරේ. මම මේ පිළිබඳව මම දැනන් හිටිය කෙනෙක් නෙමෙයි. නමුත් එතුමියගේ උපදේශ මත ඒ සෑම දෙයක්ම මම ඉෂ්ට කරා. දැන් මං ගාව මීමැසි ජනපදයකුත් තියෙනවා. ඉතින් මට අවුරුද්දකට දෙපාරක් මට මී පැණි ගන්න පුළුවන්. හොඳ අස්වැන්නක් සාමාන්‍යයෙන් බෝතල් 3ක් විතර එකපාරකට මට ගන්න පුළුවන් හැකියාව තියෙනවා එක මේ මී පැණි කැඩීමකදී.
අජිත් මහත්තයාගේ පරිසර හිතකාමී ගෙවත්ත ගැන කතා කරද්දී මේ ගෙවත්තේ විශේෂංගයක් තියෙනවා. ඔබ දැකලා තියෙනවද පරිසර හිතකාමී කාබනික වගාව සිදු කරන ගෙවත්තක නෙළුම් විලක් තියෙනවා? මේ ගෙවත්තේ තියෙන සුවිශේෂීත්වය ඒක. අපි අජිත් මහත්තයාගෙන්ම අහලා දැනගමු ඇයි මේ ගොවිපළ තුළ මේ ගෙවත්තේ නෙළුම් විලක් පිහිටුවන්නේ එතුමාට පදනම් වුණ කාරණාව ගැන. අජිත් මහත්මයා අපිට මේ නෙළුම් විල ගැන පුංචි අදහසක් දෙන්නකෝ. ඇයි මේ විදියට නෙළුම් විලක් ඔබතුමාගේ ගොවිපළේ පිහිටෙව්වේ? පළවෙනිම දේ මට ඇත්තටම මට ජල සම්පත මට ඇත්තටම ලොකු සම්පතක් වෙලා තියෙනවා මට. ඒ වගේම මට වැඩිපුරත් එක්කම මට ජලය තියෙනවා. එතෙන්දී මම කරේ තනිකරම මේ නෙළුම් විල හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට සකස් කළා. එතෙන්දී වැඩිපුර තියෙන පස් ටික මගේ පාත්ති වලට දාලා මම පාත්ති වල මට්ටම ඉස්සුවා. එතෙන්දී මට ජලයෙන් වෙන ආපදා ඇත්තටම මට අඩු වෙලා යනවා. ඊළඟට මම සාමාන්‍යයෙන් මම ඇත්තටම මම පන්සලකට ගියොත් නෙළුම් මල් පහක් ගත්තොත් රුපියල් 100ක් වගේ ගානකට ඇත්තටම විකිනෙන්නේ. එතෙන්දී මම බැලුවා මගේ තියෙන ජල පෝෂක තත්ත්වයේ මත මම බැලුවා එතෙන්දී මටත් ඇත්තටම පුළුවන් නේද නෙළුම් වවන්න. ඒකෙන් මට ආදායමක් ගන්න පුළුවන් නේද කියන එකේදී මම ඇත්තටම මම ඒක බලලා මම මගේ කෘෂිකර්ම උපදේශිකාවගෙන් මම ඇත්තටම මගේ ප්‍රියංජලා මහත්මියගෙන් මම මේ පිළිබඳව විස්තර ඇහුවා. එතුමිය මාව දැනුවත් කරා ඇත්තටම කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් බීජ මගින් සහ අනිත් එක පැල රෝපණය මගින් කියලා. එතකොට මට පැල හොයා ගැනීමේ අපහසුතාවය ඇති වුණා. ඉතින් එතුමියගේ උපදේශනයේ මට ඇත්තටම මට ඇට ටිකක් හොයාගන්න හම්බුණා. ඔබලා මුලදී දකින්න නැත්තේ ඒ ඇට ටික. ඒ ඇට වලින් මම ඒක අජිත් මහත්මයා මේ දැන් ඔය පොකුණ නිෂ්පාදනය කරන්න ඔබ පොකුණ නිර්මාණය කරන්න ඔය රෝපණ ද්‍රව්‍ය හොයාගනිද්දී අපි නෙළුම් ඇට කියන එක බොහොම සුලභ දෙයක්ද? සුලභ සහ දුලභ වශයෙන් මට ඇත්තටම හඳුන්වන්න පුළුවන්. මොකද එක සාමාන්‍යයෙන් එක මලක එයා මලේ පෙති හැලිලා එයා වියලුණයින් පස්සේ සමහර විට හොඳම තත්ත්වයේ තියෙන ඇට එකක් දෙකක් විතර වගේ ප්‍රමාණයක් තමයි ඇත්තටම මේ මලකින් අපිට ඇට ගන්න පුළුවන්. ඒ ඇටේ අරගෙන මගේ කෘෂිකර්ම උපදේශිකාව මට උපදෙස් දීපු අයුරු මේක මට පොඩ්ඩක් මේක සාමාන්‍යයෙන් තඹ ගන්න ඕනේ. ඇඟිල්ලක් වතුරට දාන්න පුළුවන් තත්ත්වයේ තියෙන තත්ත්වයට රත් කරගන්න ඕනේ. ඒ ඇට ටික ඒ වතුර ටිකට දාලා. ඊට පස්සේ ඒ ඇටය එක සයිඩ් එකක් තියෙනවා මට පැත්තක් තියෙනවා මට පෙන්නපු එතුමිය පෙන්නපු මේ උල පැත්ත නැතුව අනිත් පැත්තෙන් පොඩ්ඩක් තුවාල කරගන්න ඕනේ. බොහොම පරිස්සමට ඒක කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳ වතුර, ඉතාමත් පිරිසුදු වතුරක දාලා තියන්න ඕනේ. තියෙද්දි ඒක ඒ ප්‍රරෝහණය සඳහා එහෙම දාලා තියෙද්දි පැය 24කට වරක් ඇත්තටම වතුර ටික අයින් කරලා අලුත් වතුර දැම්මොත් ඉතාමත්ම හොඳින් 95ක ප්‍රරෝහණ ප්‍රතිශතයක් එක්ක මේ ඇට ටික පැලවෙනවා. අජිත් මහත්මයා අපිට මේ නෙළුම් බීජ ලබා ගන්න පුළුවන් ස්ථානයක් ගැන අපි පොඩ්ඩක් සඳහන් කරමු අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න. සාමාන්‍යයෙන් වැව් බහුලව තියෙන ප්‍රදේශවල ඇත්තටම නෙළුම් සුදු නෙළුම් සහ රතු නෙළුම් ඇවිලා තියෙනවා. එතෙන්දී අපිට සමහර විට ඒ අවට ප්‍රදේශවාසීන්ගෙන් ඔය අපි කියමු අපි වන්දනාවක යනවා. ගිහාම කතරගම පැත්තේ, අනුරාධපුර පැත්තේ ඒ වගේ තැන්වලදී අපිට ඇට ස්වල්පයක් ලබා ගැනීමේ පහසුකම් ඇත්තටම තියෙනවා. ඉතින් මම අනාගතයේදී මම බලාපොරොත්තු ඉන්නවා මෙවැනි දේ කරන්න පෙළඹෙන අයට මං බීජ මම නොමිලේ ලබා දීම අනුග්‍රහයෙන් ඇත්තටම ඒ වගේම මේ නෙළුම් වලින් මට ලැබෙනවා මම රුපියල් 15කට මට දෙන්න පුළුවන් ඒක පිටස්තර පුද්ගලයෙකුට. ඒ පුද්ගලයා විසින් ඒක විකුණනවා රුපියල් 20 ගානේ. ඇත්තටම ඉතින් මට ඇත්තටම මේන් මට අතිරේක ආදායමක්. ඒ වගේම අවුරුදු 1මාරක් විතර ගියයින් පස්සේ මේ වගේ අල එනවා. ඒ අලේ කියන්නේ ඊ타ත්ම පරිභෝජනයට ගත හැකි ඊ타ත්ම ශක්ති සම්පන්න භාවයක් පෝෂණීය ආහාරයක් විදිහට අපි නෙළුම් අල එදා ඉඳන්ම පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඒ වගේම අජිත් මහත්මයා අපිට කියන්නකෝ දැන් සමහර වෙලාවට අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ කැමති ඇති නෙළුම් විලක් තමන්ගේ ගෙවතු වගාව තුලත් නිර්මාණය කරගන්න. මොකද ඔබේ බිම් සැකස්මම තියෙන සහ මෙවැනි වටපිටාවක් තියෙන පිරිසක් ඇතිනේ මේ වැඩසටහන බලාගෙන ඇති. එවැනි පිරිසකට මොන විදියටද අපි නෙළුම් විලක් තමන්ගේ ගෙවතු වගා භූමිය තුළ නිෂ්පාදනය කරගන්නේ නිර්මාණය කරගන්නේ කියන අදහස පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට විස්තර කරමු. ඔව් ඇත්තටම එහෙම වුණොත් ඇත්තටම අපි කියමු අපිට ජල පෝෂක නැති තත්ත්වයක් මත
අපිට පොඩියට වලක් කපාගෙන ඒ වලට සාමාන්‍යයෙන් අර ඝනකම ඉටිකොලයක් ඇතුළට තැම්පත් කරලා ඒකට වතුර ටික කෘත්‍රිමව නිෂ්පාදනය කරගන්න පුළුවන්. මඩගොහරු ප්‍රදේශයක නම් මගේ මෙවැනි තත්ත්වයකට තමුන් ටැංකිය වගේ හොඳට හදාගෙන නෙළුම් විල හදාගෙන ඒකේ ඉඳ ගන්න පුළුවන්. එතෙන්දී දැන් නාගරික තත්ත්වයකදී ඇත්තටම එක්කෝ අර දැනට හදලා තියෙනවා ලොකු කොන්ක්‍රීට් ටැංකිය වගේ ඒවැය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර මම කියපු ආකාරයට බිම වලක් සකසලා ඒකට ලොකු වියදමක් කියන්නේ නැහැ. බොහොමත්ම අඩු වියදමක් කියන්නේ හොඳ ඝනකම ඉටිකොලයක් දාලා ඒකට මඩ ටිකක් දාලා ඒකේ පස් ටික මේ මඩ ටිකට වතුර ටික පුරවලා ඒකේ ඇත්තටම මේ නෙළුම් පැල රෝපණය කරගන්න පුළුවන් තමුට. තමුන්ගේ ගෙදර ඇත්තටම ඒක යම් පූජා කිරීමක් කිරීමේදී බුදුන්ට වේවා වෙනත් ආගමක වේවා නෙළුම් මලක් පූජා කරනවා කියන්නේ ඉතාමත් අති උතුම් කර්තව්‍යයක්. සරල තාක්ෂණ වේදයක් ඇත්තටම තියෙන්නේ. අනිත් එක ඔබේ ගෙවත්තේ ඕනෑ තරම් අපත යන ඉඩකඩ තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ අමතර ආදායමක් විදියට මෙවැනි නෙළුම් විලක් ඔබෙත් ගෙවත්තේ අලංකාරයට වගේම අතිරේක ආදායම් මාර්ගයක් විදියටත් ඔන්න ස්ථාපිත කරගන්න. අජිත් මහත්මයා මේ නෙළුම් විල පිහිටුවීම ගැන දැන් ඔබ මොන වගේ ආදායමක් මේ කාල සීමාව තුළ නෙළුම් විලෙන් ලබාගෙන තියෙනවද? සහ ඒක හොඳ ආදායම් මාර්ගයක්ද අපිට දල වශයෙන් කියන්නකෝ? සාමාන්‍යයෙන් පැලයක් රෝපණය කළා මාස 2කමාරකදී පළවෙනි මල් හට ගන්න පටන් ගන්නවා. එතෙන්දී සාමාන්‍යයෙන් දවස් 4කට විතර පාරක් එක ගහකින් එක මලක් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. දවස් 4කට සැරයක් හැම ගහකින්ම මලක් පූදිනවා. ඒ මල එතෙන්දී අපි පැල 100ක් දැම්මොත් පැල 100 දවස් 4කට පාරක් අනිවාර්යෙන්ම මලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතෙන්දී ඇත්තටම හොඳ ආදායමක් මේකෙදි ලබා ගැනීමේ හැකියාව අපිට උදා වෙලා තියෙනවා. ඇත්තටම මම සාමාන්‍යයෙන් මාසිකට මල් සාමාන්‍යයෙන් 200-300කින් එහා පැත්ත මම ඇත්තටම විකුණනවා. ඉතින් අද දවසේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔබට පුංචි පණිවිඩයක් අපෙන් තියෙනවා. ජීවිතේ ඔබේ අරමුණ කරා අධිෂ්ඨානය කරා යද්දී විවිධ අභියෝග බාධක පැමිණෙන්න පුළුවන්. හැබැයි ඒ හැම අභියෝගයක්ම හැම බාධකයක්ම ජීවිතේ දිනන්න පන්නරයක් කරගන්න. ඉතින් ඒ පණිවිඩයත් එක්ක අද දවසේදී අපි ගිහින් එන්නම් මයි ගාඩන් තුලින් ඒ එළඹෙන ඉරිදාවේදීත් සුපුරුදු වෙලාවටම ඔබ හමුවන ආදරණීය බලාපොරොත්තුව ඔබේ හදවතේ කෙළවරක ඉතිරි කළ. ගිහින් එන්නම් ඔබට සුබ සතියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.